ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. ඉතින් අද අපි පටන් ගන්න යන්නේ පළවෙනි ග්‍රැමර් පාඩම. මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්නේ ඉතා සරල හැබැයි ඔයාලට දිගටම වැදගත් වෙන කරුණු කීපයක්. මුලින්ම අපි වාක්‍යක අන්තර්ගතය බලමු. ඒ කියන්නේ subject, object, verb. මේ තුන ගැන ඔයාලා කලින් අහලා ඇති. ඉතින් අපි මේ කොටස් ආයේ හොඳට අධ්‍යයනය කරලා බලමු. ඊට පස්සේ අපි තවදුරටත් verbs ගැන විශේෂයෙන් හදාarලා බලමු. මොකද ඔයාලගේ O level විභාගයේදී verbs හා සම්බන්ධ ප්‍රශ්න විවිධාකාර වශයෙන් අහලා තියෙන නිසා. ඉතින් අපි මේ කොටස් වලට වැඩි අවධානයක් යොමු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ මේ පාඩමේදී. වාක්‍යයක් කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම බලමු. A sentence is normally defined as a complete unit of thought. වාක්‍යයක් කියලා කියන්නේ අපි යම්කිසි අදහසක් සම්පූර්ණයෙන් තේරුමක් ඇතිව ප්‍රකාශ කරන්න භාවිතා කරන මාධ්‍ය. හරිද? ඉතින් මේ sentence වලින් අපිට පුළුවන් සම්බන්ධතාවයක්, ඒ කියන්නේ relationship එකක් ගැන කියන්න. නැත්තම් conveying a command, ඒ කියන්නේ යම්කිසි අණක් ලබා දෙන්න. නැත්තම් ප්‍රශ්නයක් අහන්න, voice a question. නැත්තම් යම්කිසි දෙයක් විස්තර කරන්න, ඒ කියන්නේ describe a person or something. ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වාක්‍ය පටන් ගන්නකොට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂාවේදී පළවෙනි වචනේ පළවෙනි අකුර වාක්‍යයේ පළවෙනි වචනේ පළවෙනි අකුර අපි කැපිටල් ලෙටර් එකකින් තියන්න ඕනේ. ඊට පස්සේ වාක්‍යයක් අවසානයේදී අපි ෆුල් ස්ටොප් එකක් නැත්නම් ප්‍රශ්නයක් නම් ප්‍රශ්නාර්ථ ලකුණක්, ඒ කියන්නේ question mark එකක්, නැත්නම් විස්මාර්ථ ලකුණක්, ඒ කියන්නේ exclamation mark එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ හැම වාක්‍යයක්ම ගත්තොත් අපිට පේනවා ඉංග්‍රීසි භාෂාවේදී ඕනෑම සංකීර්ණ වාක්‍යයක් වුණත් මේ කොටස් තුනෙන් තමයි හැදලා තියෙන්නේ. ඒ subject, verb and object කියන කොටස් තුන. subject, verb, object. මේ කොටස් තුනෙන් තමයි අපි කිව්වේ වාක්‍යයක් හැදිලා තියෙන්නේ. ඉතින් subject එකක් කියන්නේ යම්කිසි ක්‍රියාවක් කරන පුද්ගලයා හෝ ස්ථානය. What or who the sentence is about. Verb කියන්නේ what the subject does or is. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට කිව්වොත් ක්‍රියාව. නැත්නම් ක්‍රියාපදය තමයි verb එක. ඊට පස්සේ object එක තමයි ඒ කරන ක්‍රියාව ලබන කෙනා. The person or the thing that receives the action of the verb තමයි object එක වෙන්නේ. ඉතින් මේ කොටස් තුනෙන් තමයි සාමාන්‍යයෙන් සම්පූර්ණ වාක්‍යයක් හැදිලා තියෙන්නේ. හැබැයි subject verb කියන කොටස් දෙකෙන් විතරක් වුණත් වාක්‍යයක් හැදිලා තියෙන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් he was running. ඒ කියන්නේ ඔහු දුවමින් සිටියේය. මේකේ තියෙන්නේ subject එක වෙන he. ඒ කියන්නේ ඒ ක්‍රියාව කරන පුද්ගලයායි was running කියද්දි running දුවනවා. ඒ දුවමින් සිටිය එක තමයි ක්‍රියාව. ඉතින් ඒ verb එකයි දෙක විතරයි මේ වාක්‍යයේදී අපිට පේන්නේ. subject and verb විතරයි. ඒ හින්දා එහෙම වාක්‍යයක් අපිට ගොඩනගන්න පුළුවන්. ඊට පස්සේ මම තව පොඩි දෙයක් මෙතනට එකතු කරලා තියෙනවා. ඒ තමයි question structure එක. question structure එක පොඩ්ඩක් වෙනස් වෙනවා. මොකද ඒකේ මුලට අපි auxiliary verb කියලා එකක් පාවිච්චි කරනවා. මේ auxiliary verb එකකින් කරන්නේ අපි ඒ ප්‍රශ්නේ වර්තමාන කාලයේද අතීත කාලයේද අනාගත කාලයේද කියලා පෙන්වුම් කරන්න පාවිච්චි කරන එකයි. අනිත් එක තමයි මේ auxiliary verbs වලින් අපි යම්කිසි වාක්‍යයක් negative form එකට, ඒ කියන්නේ ඒ දේ කරේ නැහැ කියන එක පෙන්වන්න, ඒ ක්‍රියාව සිදුුනේ නැහැ කියන එක පෙන්වන්න පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඒ ක්‍රියාව යොදාගෙන ප්‍රශ්නයක් අහද්දී එතනදී තමයි auxiliary verb එකක් කියන එකක් පාවිච්චි වෙන්නේ. ඉතින් මේ පිළිබඳ අපි වැඩිදුරටත් කතා කරනවා tenses ගැන කතා කරද්දී. ඒ හින්දා මම මේ වීඩියෝ එකේදී ඒ ගැන ගොඩක් කතා කරන්න යන්නේ නැහැ. මතක තියාගන්න auxiliary verb කියලා එකක් ප්‍රශ්නයක් අහද්දී මුලට එකතු වෙනවා කියන එක. Subject. The subject is a person, place or thing. ඒ කියන්නේ subject එකක් පුද්ගලයෙක්, ස්ථානයක් හෝ යම්කිසි දෙයක් වෙන්න පුළුවන්. අපි දන්නවා පුද්ගලයෙක්, ස්ථානයක් හෝ යම්කිසි දෙයක් කියන්නේ ඒවා නාමපද නැත්නම් nouns. ඊට අමතරව subjects විදියට pronouns and noun phrases උත් පාවිච්චි කරන්න පුළුවන්. ඒකයි මෙතනදී කියලා තියෙන්නේ subject can be a noun, pronoun or a noun phrase. The common subject pronouns are I, you, he, she, it, we and they.
I, you, he, she, it, we and they තමා අපි භාවිතා කරන pronouns. ඉතින් මේවත් subject එකක් විදියට වාක්‍යයකදී අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේවෙන් උදාහරණ බැලුවොත් the boys laugh. මෙතන boys කියන එක noun එකක්. ඒක තමයි subject එක. laugh කියන්නේ සිනාසෙනවා කියන එක. ඒ ඉතින් ඔවුන් මේ අවස්ථාවේදී කරන ක්‍රියාව තමයි laugh. දෙවෙනි උදාහරණය බැලුවොත් she was waving the school flag. she කියන්නේ pronoun එකක්. ඒ pronoun එක තමයි මෙතනදී subject එක වෙලා තියෙන්නේ. waving කියන්නේ වනනවා කියන එක. ඉතින් ඒක තමයි verb එක. ඒක තමයි එයා කරන කාර්යය. the school flag තමයි එයා වනන්නේ. ඉතින් ඒක තමයි object එක. තුන්වෙනි උදාහරණය දිහා බැලුවොත් එතන කියලා තියෙන්නේ the black cat is sleeping. නැත්නම් කළු පූසා black cat කියන්නේ. ඉතින් මෙතනදී cat කියන noun එක තවදුරටත් විස්තර කරන්න adjective එකක් add කරලා තියෙනවා. ඒ තමයි black කියන එක. ඉතින් ඒ වගේ adjective එකක් noun එකක් එකතු කරලා තමයි noun phrase එකක් හැදිලා තියෙන්නේ. ඒ වගේ noun phrases උත් අපිට subject එක විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊළඟට බලමු object එක කියන්නේ මොකක්ද කියලා අපි. object එක කියන්නේ මොකක්ද? අපි කලිනුත් කිව්වා ක්‍රියාව ලබන්නා තමා object එක වෙන්නේ. නැත්තම් instead of performing the action as subjects generally do, objects receive the action and usually follow the verb. subject එක වගේ ක්‍රියාව කරන්නා නෙවෙයි. ක්‍රියාව ලබන්නා තමා object එක වෙන්නේ. සහ මේක සාමාන්‍යයෙන් verb එකට පස්සේ තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. මේ ක්‍රියාව ලබන්නා පුද්ගලයෙක්, ස්ථානයක් හෝ යම්කිසි දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේකත් noun එකක් තමයි. ඒක තමයි කියලා තියෙන්නේ nouns also function as objects in sentences in addition to being subjects. ඉතින් අපි උදාහරණයක් අරගෙන බලමු object එකක් කියන්නේ මොකක්ද කියලා. උදාහරණය තමයි තාරින්දු drop the teacup. තාරින්දු අතින් තේ කෝප්පය බිම වැටුණා. මෙතනදී object එක වෙන්නේ මොකද්ද? teacup එක තමයි තාරින්දු අතින් වැටුනේ. ඒකට teacup එක තමයි object එක වෙන්නේ. අපිට object එකක් අඳුරගන්න මෙහෙම ප්‍රශ්න කරලා බලන්න පුළුවන්. What was dropped? මොකද්ද වැටුනේ? The teacup. නැත්තම් අපි තව උදාහරණයක් බැලුවොත් Mary baked a cake. මෙතනදී Mary bake කරේ මොකද්ද? What was baked? A cake. ඉතින් ඒ අවස්ථාවේදී object එක වෙන්නේ cake. මේ විදියට අපිට ඕනෑම වාක්‍යයක object එක අඳුරගන්න පුළුවන්. pronouns නුත් අපිට object විදියට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි subject එකකද පාවිච්චි කරනට වඩා මෙතන වෙනසක් තියෙනවා. ඒ තමයි I වෙනුවට අපි මෙතනදී object එක විදියට පාවිච්චි කරන්නේ me. you වල වෙනසක් නැහැ. youමයි. his කියන එක අපි him කියලා වෙනස් කරනවා object එකකට ආවෙන් පස්සේ. she her වෙනවා. it වලත් ආයෙ වෙනසක් නැහැ. we කියන එක ආයෙ වෙනස් වෙනවා us විදියට. they කියන එක ආයෙ වෙනස් වෙනවා them විදියට. මේ විදියට තමයි අපි pronouns object වලදී පාවිච්චි කරන්නේ. අපි උදාහරණයක් අරන් බලමු. When I got home and saw my mother, I hugged her. මම ගෙදර ඇවිත් අම්මව දැක්කයින් පස්සේ මම අම්මව බදාගත්තා. මෙතනදී subject එක වෙන්නේ මම. I. මම කරපු ක්‍රියාව තමයි බදාගත්තා. මෙතනදී object එක වෙන්නේ her. නැත්තම් මගේ අම්මා. මගේ අම්මව මෙතනදී නිරූපණය කරලා තියෙන්නේ her කියන pronoun එකේ. ඉතින් මේ විදියටත් අපිට objects පාවිච්චි කරන්න පුළුවන් වාක්‍යයකදී. ඉතින් අපි මතක තියාගන්න ඕන විශේෂම දේ තමයි object එකක් කියන්නේ ක්‍රියාව ලබන්න. ක්‍රියාව කරන පුද්ගලයා subject. ක්‍රියාව ලබන පුද්ගලයා object. ඉතින් ඊළඟට අපි බලන්න යන්නේ වාක්‍යයක තියෙන වැදගත්ම කොටසක් දිහා. ඒ තමයි verb එක. නැත්තම් ක්‍රියාව. verb එකක් කියන්නේ ක්‍රියාපදයකට. මේක වාක්‍යයක තියෙන මූලික කොටසක්. ඕනෑම වාක්‍යයක සම්පූර්ණ තේරුමක් ලබා දෙන්න නම් අනිවාර්යයෙන්ම ඒකේ verb එකක් තියෙන්නම ඕන. මේ verb එකකින් කරන්නේ subject එක කරන දේ පැහැදිලි කරන එක. ඉතින් verbs are the action words in a sentence.
They describe what the subject is doing. They are used along with nouns and is one of the main parts of a sentence or a phrase. Without a verb, the thoughts or the meaning can't be properly conveyed. ඉතින් අපි උදාහරණ කීපයක් අරන් බැලුවෙන් පස්සේ Hashini sings. මෙතනදී subject එක තමයි Hashini. ඇය විසින් කරන දේ මොකක්ද? ගායනා කරන එක. නැත්නම් sings. ඒක තමයි verb එක වෙන්නේ. දෙවෙනි උදාහරණේ I am going home. මම ගෙදර යනවා. ඉතින් මෙතනදී මම තමා subject එක. නැත්නම් I තමා subject එක. Going home වලදී going තමා verb එක වෙන්නේ. Home තමා object එක. තුන්වෙනි උදාහරණය ගත්තන් පස්සේ when I get home I will have a bath. මම ගෙදර ගියාට පස්සේ මම නානවා. ඉතින් මෙතනදී කරන ක්‍රියා දෙකක් තියෙනවා. ගෙදර ගියාට පස්සේ සහ නාන එක. ඉතින් when I get home I will have a bath කියන වාක්‍යයේ verbs දෙකක් තියෙනවා. ඉතින් අපි මේකෙන් පස්සේ තව හදාarලා බලමු verbs වර්ග. ඒ කියන්නේ be verbs, තව තියෙනවා regular verbs, irregular verbs, ඊට පස්සේ verbs singular and plural විදිහට අපි තියන්නේ කොහොමද කියලා බලන්න ඕන. තව අපි ප්‍රශ්නයක් කරනකොට කතා කරලා බලමු phrasal verbs කියන්නේ මොනවාද කියලා. ඉතින් අපි මෙන්න ඉදිරියට කතා කරන්න යන්නේ විවිධ ක්‍රියාපද වර්ග ගැන. ඉතින් මුල්ම ක්‍රියාපද වර්ගය තමයි be verbs කියන්නේ. Be verbs indicate a state of being or existence. ඒ කියන්නේ යම්කිසි දෙයක් හෝ යම්කිසි පුද්ගලයෙක් වර්තමානයේදී පවතින తත්වය, සිටින తත්වය පැහැදිලි කරන්න පාවිච්චි කරන verbs. ඒව තමයි be verbs කියන්නේ. Am, is, are, was, were are the be verbs. මෙතනින් am, is, are present tense be verbs වෙනවා. was, were past tense be verbs වෙනවා. ඒ කියන්නේ am, is, are අපි පාවිච්චි කරන්නේ වර්තමාන කාලයේදී. was, were පාවිච්චි කරන්නේ අතීත කාලයේදී. මේ පිළිබඳව අපි තවදුරටත් simple present tense and simple past tense ගැන කතා කරද්දී හදාරලා බලනවා. තව දෙයක් අපි තේරුම් ගන්න ඕන be verbs කියන ක්‍රියාපද අපි තනියෙන් ගත්තොත් තේරුමක් දෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම subject එකක් එක්ක එකතු කරලා තමයි අපි be verb එකක් පාවිච්චි කරන්නේ. මේ වගේ be verbs අවසානයේදී noun එකක්, adjective එකක්, adverb එකක් තියෙන්න පුළුවන්. ඒක තමයි මේ කියලා තියෙන්නේ. They don't give any meaning but they are used to describe a subject. The be verbs are followed by a noun or an adjective or an adverb. ඉතින් අපි බලමු am, is, are පාවිච්චි කරන්නේ කොහොමද subject එකක් එක්ක. ඒත් එක්කම අපි බලමු ඒකේ negative form එකක්, question form එකක්. අපි මෙතනදී pronouns තමයි subject එක විදියට පාවිච්චි කරන්නේ. am කියන be verb එක හැමතිස්සෙම පාවිච්චි කරන්නේ I කියන pronoun එකත් එක්ක. වෙන කිසිම අවස්ථාවකදී am කියන be verb එක පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් I am කියලා තමයි අපි ඒ වගේ වාක්‍ය පටන් ගන්නෙ. ඉතින් අපි ඉස්සෙල්ලා කිව්වා be verb එකක් අගට noun එකක්, adjective එකක් නැත්නම් adverb එකක් අපිට යොදන්න පුළුවන් කියලා. අපි උදාහරණයක් විදියට student කියන noun එක පාවිච්චි කරමු. එතකොට මේ වාක්‍ය එන්නේ I am a student කියලා. ඉතින් මේකේ negative form එක බැලුවොත් I am not a student. ඒකෙන් තේරුම් ගන්නේ මම ශිෂ්‍යයෙක් නොවේ. පළවෙනි වාක්‍යයෙන් අපි කිව්වේ මම ශිෂ්‍යයෙක්. දෙවෙනි වාක්‍යය කියන්නේ negative form එකේදී අපි කියන්නේ මම ශිෂ්‍යයෙක් නොවේ. interrogative form එක නැත්නම් question form එකේදී am I කියලා වෙනස් වෙනවා. am කියන be verb එක මුලට එන්න ඕන. I කියන pronoun එක නැත්නම් subject එක ඊට පස්සේ තමයි එන්නේ. am I a student? මම ශිෂ්‍යයෙක්ද? ඒක තමයි එතන අහන ප්‍රශ්නය. ඉතින් ඊළඟට තියෙන pronouns තුන දිහා අපි බලමු. you, we, they. මේ තුනේදීම අපි පාවිච්චි කරන්නේ are කියන be verb එක. ඉතින් අපි උදාහරණයක් විදියට බැලුවොත් අපිට කියන්න පුළුවන් you are a student. නැත්නම් we are students. They are students.
we they කියන්නේ plural forms. ඒ හින්දා අපි අනිවාර්යයෙන්ම පාවිච්චි කරන students කියන එක ගොඩක් කියන එක පෙන්වන්න. You are a student කියලා අපිට යම් කිසි කෙනෙක් පෙන්නලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ ශිෂ්‍යයෙක් කියන එක තමයි you are a student කිව්වේ. අපි මේකේ negative form එක බලමුකෝ. You are not a student. We are not students. They are not students. ඔබ ශිෂ්‍යයෙක් නෙවෙයි. ඒක තමයි you are not a student කියන එකෙන් තේරුම් ගන්න. ඉතින් ඒ විදිහටම we are not students, they are not students කියන එක කියන්නත් පුළුවන්. Are you a student? ඔබ ශිෂ්‍යයෙක්ද කියන ප්‍රශ්නය අපිට යොමු කරන්න පුළුවන්. එතන are කියන එක මුලින් එනවා, you ඊට පස්සේ එන්නේ. ඊට පස්සේ තමයි අපි අහන්නේ are you a student කියලා. ඒ අපි අහන්නේ ඔබ ශිෂ්‍යයෙක්ද කියන ප්‍රශ්නය. ඒ විදිහටම are we students? Are they students කියන ප්‍රශ්නයත් යොමු කරන්න පුළුවන්. ඊළඟට තියෙන pronouns තුන තමයි it, he, she. මේ pronouns තුනම singular third person pronouns. ඒ කියන්නේ අපි යම්කිසි පුද්ගලයෙක් යම්කිසි ස්ථානයක් නැත්නම් සත්වයෙක් ගැන විස්තර කරන්න පාවිච්චි කරන pronoun එකක්. ඉතින් මේ අවස්ථාවවලදී අපි පාවිච්චි කරන be verb එක තමයි is. It is, he is, නැත්නම් she is. he කියන්නේ ඔහු, she කියන්නේ ඇය, it කියන්නේ යම්කිසි දෙයක් හෝ සතෙක්. ඉතින් අපි මේ විදිහට කියන්න බලමු උදාහරණයකින්. He is a student. ඔහු ශිෂ්‍යයෙක්. අපිට මේකේ negative form එක විදිහට කියන්න පුළුවන්. He is not a student. ඔහු ශිෂ්‍යයෙක් නොවේ. නැත්තම් ප්‍රශ්නේ විදිහට අපිට අහන්න පුළුවන් is he a student? ඔහු ශිෂ්‍යයෙක්ද? ඉතින් මේ වගේ තමයි be verb එකත් එක්ක මේ pronouns වෙනස් වෙන්නේ. I නම් අපි පාවිච්චි කරන be verb එක am. You, we, they කියන pronouns වලට පාවිච්චි කරන අපි be verb එක තමයි are. It, he, she කියන pronouns තුනට පාවිච්චි කරන be verb එක is. අපි තවදුරටත් මේකට උදාහරණ ඉගෙන ගන්නවා simple present tense ගැන කතා කරද්දී. ඉතින් දැනට මේක ඔයාලා හොඳට තේරුම් ගන්න බලන්න. ඉතින් අපි මේ උදාහරණ කීප දෙකක් බලලා be verbs ගැන තේරුම් ගමු. පළවෙනි උදාහරණයේ තියෙන්නේ සාමාන්‍ය present tense එකෙන් තියලා I am a doctor. මම වෛද්‍යවරයෙක්. ඉතින් මේකේ negative form එකට හැරුවොත් අපිට කියන්න පුළුවන් I am not a doctor. ප්‍රශ්නේ විදිහට ඇහුවොත් am I a doctor? මම වෛද්‍යවරයෙක් නොවේ. මම වෛද්‍යවරයෙක්ද? මේ තමයි negative form එක, question form එක. දෙවෙනි උදාහරණය දිහා බැලුවොත් he is sleepy. ඔහුට නිදිමතයි. ඔහු ඒ අවස්ථාවේදී නිදිමතේ තමයි ඉන්නේ. ඒකයි අපි මෙතනදී be verb එකක් පාවිච්චි කරන්නේ. එහෙම නෙවෙයි කියන එක අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ කියන්නේ නිදිමතෙන් නෙවෙයි ඉන්නේ කියලා. He is not sleepy. හරි. ඊළඟට තියෙන්නේ question form එක. question form එක තමයි is he sleepy? ඔහු නිදිමතේ ඉන්නේ. ඒක තමයි අපි අහන ප්‍රශ්නේ. ඔහු මේ අවස්ථාවේදී නිදිමතේ ඉන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයා ඉන්න විදිය නැත්නම් ඔහු පවතින තත්වය ගැන තමයි මේ be verb එකෙන් කියවෙන්නේ. be verb එක පාවිච්චි කරන්නේ ඒ වගේ අවස්ථාවලදී. තුන්වෙනි උදාහරණය තමයි we are here. අපි මෙතනට පැමිණියා කියන එක තමයි අපි මේ වාක්‍යයෙන් තේරුම් කරන්නේ. අපිට ඒකේ negative form එක විදිහට කියන්න පුළුවන් we are not there. අපි එතනට තාම පැමිණියේ නැහැ. ඒක තමයි ඒ වාක්‍ය තේරුම. ඊට පස්සේ මේකේ question form එක බැලුවොත් are we there? අපි එතනට පැමිණියාද? ඉතින් මේ වගේ am, is, are කියන be verbs පාවිච්චි කරලා අපි යම්කිසි අවස්ථාවක සිටින තත්වය අපි මොකද්ද කරන්නේ? අපි කවුද කියන එක ප්‍රකාශ කරන්න පුළුවන්. be verbs indicate a state of being. මේක හොඳට මතක තියාගන්න. ඉතින් මේ තමයි be verbs කොහොමද පාවිච්චි කරන්න කියන එකට උදාහරණ. Regular verbs තමයි අපි ඊළඟට බලන්න යන්නේ. A regular verb is a verb that follows the usual rule for forming its simple past tense and its past participle. ඉතින් මේකෙන් තේරුම් කරන්නේ සාමාන්‍යයෙන් grammar නීති තියෙනවා.
අපි යම්කිසි verb එකක් ඒක අතීත කාලයට හරවද්දී. මේ නීති වලට අනුකූලව අපිට වෙනස් කරන්න පුළුවන් verbs තමයි. ඒ කියන්නේ අතීත කාලයට හරවන්න පුළුවන් verbs වලට තමයි අපි regular verbs කියලා කියන්නේ. ඒ නීති වලට අනුව තමයි අපි ඒ verbs past tense එකටයි එයාගේ past participle එක ගන්නයි ක්‍රියා කරන්නේ. හැබැයි එහෙම නීති වලට අනුකූලව වෙනස් කරන්න බැරි verbs තියෙනවා. ඒවට අපි irregular verbs කියලා කියන්නේ. ඒවා අපි ඊට පස්සේ බලමු. දැනට අපි regular verbs නුයි ඒ නීති මොනවාද කියලා බලමු. සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවේ නීතිය වෙන්නේ ed නැත්තම් d කියන අකුර verb එකේ අගට යොදලා past tense එක බවට හරව ගන්න එක. The usual rule is to add ed or d to the base form of the verb. සමහර වෙලාවට ed වෙනුවට අපි d විතරක් තියනවා. ඒ d විතරක් තියන්නේ if the verb is ending in e. ඒ කියන්නේ verb එකේ අන්තිම අකුර e අකුරෙන් නම් ඉවර වෙන්නේ. ඒ වෙලාවට අපි d අකුර විතරයි past tense එක හදාගන්න පාවිච්චි කරන්නේ. දැන් මෙතන උදාහරණයක් තියෙනවා thrive කියලා. ඒ thrive වල අවසාන අකුර e අකුර. ඉතින් එතනදී අපි ඒකේ past tense එක හදන්න අපි පාවිච්චි කරන්නේ d අකුර විතරයි. thrived තමයි past tense එක වෙන්නේ. තුන්වෙනි නීතිය දිහා බැලුවොත් ඒකෙන් කියලා තියෙන්නේ usually in a verb ending with a constant the final constant should be doubled. අපි දන්නවා constants කියන්නේ alphabet එකේ තියෙන අකුරු වර්ගයක්. ඒ කියන්නේ alphabet එකේ තියෙනවා vowels and consonants කියලා අකුරු දෙවර්ගයක්. vowels වෙන්නේ a e i o u. මේ අකුරු පහ ඇරෙන්න අනිත් සියලුම අකුරු constants කියලා තමයි අපි කියන්නේ. ඉතින් මෙහෙම verb එක අග constant එකක් තියෙනකොට ඒ constant එකට කලින් vowel එකක් තියෙනවා නම් ඒ කියන්නේ දැන් අපිට මෙතන උදාහරණ දැක්කම stop කියන එකේ o අකුර vowel එකක්. ඊට පස්සේ අන්තිම අකුර p අකුර constant එකක්. එහෙම vowel එකකුයි constant එකකුයි තියෙන අවස්ථාවකදී ඒ constant එක අපි double කරලා ed add කරනවා අන්තිමට. මේක තමයි සාමාන්‍ය rule එක. මේ rule එකෙන් වෙනස් වෙන අවස්ථා කීපයක් තියෙනවා. ඒ අවස්ථා ටික ඊළඟ slide එකේ මම ඔයාලට list කරලා තියෙනවා. ඒ ටික ඔයාලට බලා ගන්න පුළුවන්. හතරවෙනි නීතිය දිහා බැලුවොත් ඒකේ කියලා තියෙන්නේ යම්කිසි verb එකක් අවසානයේදී y අකුර තියෙනවා නම් සහ ඒ y අකුරට කලින් constant එකක් නම් තියෙන්නේ අපිට ඒ y අකුර වෙනුවට i අකුර යොදලා ed එකතු කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඉතින් උදාහරණය දිහා බැලුවොත් carry කියන verb එකේ අන්තිම අකුර y අකුර. ඊට කලින් තියෙන r අකුර constant එකක්. ඉතින් මේ අවස්ථාවේදී අපි y අකුර අයින් කළා ඒ වෙනුවට i අකුර එකතු කරලා ed එකතු කරනවා අවසානයේට. එහෙම කළා අපිට ගන්න පුළුවන් carry කියන verb එකේ simple past tense එකයි past participle එකයි. ඉතින් මේව තමයි සාමාන්‍යයෙන් regular verbs past tense එකට නැත්තම් past participle එකට හරවද්දී අපි අනුගමනය කරන්න ඕන නීති. ඉතින් අපි කලින් කිව්වා වගේ constant එකකින් regular verb එකක් අවසන් වෙන හැම අවස්ථාවකදීම අපි ඒක double කරන්නේ නැහැ. double කරන අවස්ථා තියෙනවා. හැබැයි ඊට වඩා වෙනස් වෙන අවස්ථා කිහිපෙකුත් තියෙනවා. ඒකෙන් එක අවස්ථාවක් තමයි අවසාන අකුරු දෙකම constant නම් අපි අවසාන constant අකුර double කරලා නෙවෙයි ed එකතු කරන්නේ. ඒක මතක තියාගන්න. ඒකට උදාහරණයක් තමයි help. help කියන එකේ l අකුරයි p අකුරයි දෙකම constant අකුරු දෙකක්. p අකුර මේ අවස්ථාවේදී double කරන්නේ නැහැ ed එකතු කරන්න කලින්. If the word ends in two constant letters, this doesn't happen. ඊළඟ අවස්ථාව තමයි if the word ends in two vowel letters and then a constant letter. ඒ කියන්නේ වචනේ අන්තිම constant අකුරට කලින් vowel අකුරු දෙකක් නම් තියෙන්නේ. අපි උදාහරණයක් බැලුවොත් need. need වල double e තියෙනවා constant d අකුරට කලින්. e කියන අකුරු දෙක vowel දෙකක්.
ඉතින් මේ අවස්ථාවේදීත් අපි be කියන constant එක double කරන්නේ නැහැ. simple past tense එකවත් past participle එකවත් හදාගන්න. තුන්වෙනි අවස්ථාව තමයි in longer words of 2 syllables or more, or if the last part of the word is not stressed, you don't double it. happen කියන වචනේ අරගෙන අපි තේරුම් ගමු මේක. happen කියන වචනේ syllables දෙකකින් හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ඒ වචනයේ ශබ්ද නගා කියවද්දී ශබ්ද දෙකකින් යුතුව තමයි ඒ වචනේ හැදිලා තියෙන්නේ. ඉතින් අපි happen කියන වචනේ බැලුවම happen කියලා syllables දෙකක් තියෙනවා. මේකේ දෙවනි syllable එක අපි ගොඩාක් stress කරලා කියන්නේ නැහැ. අපි මුල කෑල්ලට තමයි වැඩි අවධානයක් යොදන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවකදී n අකුර constant එකක් වුණත් අපි ඒ constant එක double කරන්නේ නැහැ. ඉතින් මෙහෙම syllable දෙකක් හෝ ඊට වඩා syllables ගානකින් හැදිලා තියෙන වචනවලදී අපි අවසාන constant අකුර double කරලා නෙවෙයි ඒකේ simple past එකවත් past participle එකවත් හදාගන්නේ. ඉතින් මේ නීති සියල්ලම අපි හොඳට තේරුම් ගන්න ඕන regular verbs simple past එකටත් past participle එකටත් හරවද්දී. ඉතින් මේ තියෙන්නේ regular verbs list එකක්. ඔයාලටම පුළුවන් මේ verbs simple past tense එකට නැත්නම් past participle එකට හරවගෙන පුරුදු වෙලා බලන්න කොහොමද කරන්න කියලා. මේ තියෙන්නේ 50 regular verbs ඒවයි past and past participle එකට හරවලා. මේක අධ්‍යයනය කරලා ඔයාලට තව දුරටත් regular verbs කියන්නේ මොනවද? ඒකේ නීති කොහොමද apply වෙලා තියෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු irregular verbs දිහා. An irregular verb is one that does not form its simple past tense or its past participle by adding ed or d to the base form. ඉතින් irregular verb එකක් කියන්නේ අපි අර කලින් කතා කරපු නීති වලට අනුව past tense එකටවත් past participle එකටවත් හරවන්න බැරි verbs. ඉතින් මේ verbs වල simple past tense එකත් past participle එකත් වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම එකම වෙන අවස්ථාත් තියෙනවා. මේ irregular verbs ඉගෙන ගන්න පුළුවන් හොඳම විදිය වැඩිපුර irregular verbs භාවිතා කරනකින් සහ කියවීමෙන් තමයි. ඉතින් අපි එක උදාහරණයක් බලමු irregular verbs වලට. awake කියන verb එක අපි simple past එකට හැරෙව්වම ඒක අපි awoke කියලා කියනවා. ඊට පස්සේ මේක past participle එකට හරවද්දී awoken කියලා තමයි කියන්නේ. ඉතින් මෙතනදී අපිට පේනවා simple tense එකත් past participle එකත් හදද්දී ed වත් d වත් අපි පාවිච්චි කරලා නැහැ. මෙතනදී වෙනම විදියකට තමයි simple past tense එකත් past participle එකත් හැදිලා තියෙන්නේ. ඉතින් අපිට මෙතනින් අඳුර ගන්න පුළුවන් regular and irregular verbs අතර තියෙන වෙනස. මේ තියෙන්නේ irregular verb list එකක්. මේ irregular verbs මෙතනදී simple past එකටත් past participle එකටත් හරවලා තියෙනවා. මේ list එක ඔයාලා හොඳට අධ්‍යයනය කරලා තේරුම් ගන්න ඕන. මොකද ඔයාලගේ O level විභාගයේදී irregular verbs භාවිතා කරලා part 1 එකේ part 2 එකේ විවිධ ප්‍රශ්න අහලා තියෙනවා. ඒත් එක්කම ඔයාලට essays ලියද්දී හරියට grammatically correct වාක්‍ය ලියන්න නම් irregular verbs වල past participle එකත් simple past එකත් දැනගෙන ඉන්න ඕනේ. ඒ හින්දා මේ වකුව හොඳට අධ්‍යයනය කරලා තේරුම් ගන්න. singular versus plural verbs. මේක තමයි අපේ අවසාන පාඩම. ඉතින් මේ singular versus plural verbs කියන්නේ මොනවද? ඒක වචන සහ බහු වචන ක්‍රියාපද ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද singular verb එකක් හදාගන්නේ කොහොමද plural verb එකක් හදාගන්නේ කියලා. මේක ගොඩාක් වැදගත් වෙනවා ඔයාලට ඔයාලගේ part 1 and part 2 ප්‍රශ්න වලට උත්තර දෙද්දී. ඊට අමතරව essays ලියද්දී ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන verbs පාවිච්චි කරන විදිය ගැන.
මේක ඔයාලට තවදුරටත් ඉගෙන ගන්න පුළුවන් simple present tense වලට ගියාම. ඉතින් දැනට අපි මේකේ නීති ටික එකින් එකට තේරුම් ගමු. කොයි අවස්ථාවලදීද singular and plural verbs භාවිතා කරන්නේ සහ ඒවා හදාගන්නේ කොහොමද කියන එක. ඉතින් මුලින්ම අපි බලමු පළවෙනි නීතිය ගැන. Add s to singular verbs. s අකුරක් යොදාගෙන තමයි අපි ඒක වචන ක්‍රියාපද හදාගන්නේ. ඉතින් මෙහෙම ඒක වචන ක්‍රියාපද අපි පාවිච්චි කරන අවස්ථා මොනවාද? When using singular third person nouns and pronouns, add an s to the base form of the verb. ඉතින් මේ කියනවා වගේ අපි singular verbs පාවිච්චි කරන්නේ singular third person noun එකක් හරි pronoun එකක් he she it කියන pronouns subject එක වෙන අවස්ථාවේදී. ඉතින් දැන් අපි කිව්වා වගේ he she it pronouns සහ singular third person කියන එක අපි යම් කිසි පුද්ගලයෙක් හරි ස්ථානයක් හරි සතෙක් ගැන අපි කියනකොට එයාගේ නම තමා පාවිච්චි කරන්නේ. අන්න ඒ නමට තමා අපි කියන්නේ singular third person noun එක කියලා. ඉතින් එහෙම පාවිච්චි කරන අවස්ථාවලදී verb එකට s අකුරක් එකතු කරනවා. ඉතින් අපි බලමු උදාහරණ දෙක දිහා. singular regular verb එකක් තමා පළවෙනි උදාහරණේ තියෙන්නේ. ඒ තමා bake. අපි දන්නවා දැන් regular verbs කියන්නේ මොනවද කියලා. ඉතින් මෙතනදී අපි බලමු මේ regular verb එක singular නැත්නම් ඒක වචනෙන් කියන්නේ කොහොමද කියලා. සඳුනි bakes cookies. සඳුනි cookies bake කරනවා. ඉතින් මෙතනදී bake වලට අපි s අකුරක් එකතු කරලා තියෙනවා. සඳුනි කියන කෙනාට අපිට pronoun එකක් පාවිච්චි කරලා ඕනනම් කියන්න පුළුවන් she කියලා. She bakes cookies. එතනත් bakes වෙනවා. s අකුර තියෙනවා. ඊළඟ උදාහරණය දිහා බලුවම singular irregular verb එකක් තියෙනවා. ඒ තමයි make. සඳුනි makes cookies. makes. එතනත් s අකුරක් අපි භාවිතා කරලා තියෙනවා. ඒකත් අපිට pronoun එක භාවිතා කරලා කියන්න පුළුවන් she makes cookies. මේ අවස්ථා දෙකේම ඔයාලට පේනවා singular verb එක හදාගත්තේ අපි s අකුර එකතු කරලා තියෙනවා. ඉතින් මෙහෙම තමයි අපි singular third person noun එකක් හරි pronoun එකක් subject වෙන අවස්ථාවේදී verb එක තියෙන විදිය. මීට වඩා පොඩි වෙනස්කම් තියෙනවා spellings එක. ඒ ටික අපිට ඊළඟ slides දෙකේදී බලන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි බලමු කොහොමද මේ singular verbs plural කරන්නේ නැත්නම් බහුවචන කරන්නේ කියලා. Drop the s with plural verbs. You drop the s you added in creating the singular form of the verb to create its plural form. ඉතින් මේ s අකුර අයින් කරගෙන තමයි අපි singular verb එකක් plural verb එකක් බවට හරවන්නේ. ඉතින් අපි මේ plural verbs පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් එක පුද්ගලයෙක්ට වඩා වැඩි අවස්ථාවක නැත්නම් pronouns වලින් I, you, we, they කියන pronouns හතර භාවිතා කරන අවස්ථාවලදී තමයි plural verbs අපි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ එක පුද්ගලයෙක්ට වඩා පුද්ගලයන් කීප දෙනෙක් subject වෙන අවස්ථාවලදී සහ I, you, we, they කියන pronouns subject එක වෙන අවස්ථාවලදී. ඉතින් අපි මේ උදාහරණ දෙක දිහා බලමු. මෙතනදිත් අපි කලින් වගේම regular and irregular verb එකක් පාවිච්චි කරලා උදාහරණ දෙකක් දීලා තියෙනවා. ඉතින් ඒ පෙර පාවිච්චි කරපුම regular verb එක ගත්තොත් bake. bake කියන regular verb එකේ plural form එක තමයි s අකුර අයින් කරලා bake. singular form එක නම් bakes. අපි බලමු bake කොහොමද මේ උදාහරණේ පාවිච්චි කරලා තියෙන්නේ කියලා. Sanduni and Nimesh bake cookies. Sanduni and Nimesh කියලා subject දෙන්නෙක් ඉන්නවා මෙතනදී. ඉතින් ඒ දෙන්නම ඉන්න නිසා අපි පාවිච්චි කරන්නේ plural verb එක. bake. ඊළඟට අපි irregular verb එක make කියන irregular verb එක කොහොමද පාවිච්චි කරලා තියෙන්නේ කියලා අපි බලමු. plural irregular verb එක make. එතන s අකුර අයින් කරලා තියෙන්නේ. Sanduni and Nimesh make cookies. ඉතින් හොඳට මතක තියාගන්න singular verb එකේදී අපි s අකුරක් එකතු කරනවා verb එකට. plural form එකට අපි මේක
කන්වර්ට් කරගද්දී අපි S අකුර ඉවත් කරනවා. ඉතින් අපි ඊළඟට බලමු මේ නීති දෙකට වඩා වෙනස් වෙන අවස්ථා මොනවද කියලා. ඉතින් අපි මුලින් කතා කරේ කොහොමද S අකුර යොදාගෙන සිංගියුලර් verb එකක් හදාගන්නේ කියලා. දැන් අපි බලමු ES කියන අකුරු දෙකම යොදාගෙන කොහොමද සිංගියුලර් verb එකක්, ඒක වචන ක්‍රියාපදයක් හදාගන්නේ කොහොමද කියන එක. In the case of irregular verbs and after S, SH and CH, for singular third person nouns and pronouns, you sometimes add ES to the base form of the verb. ඉතින් මෙතන කියලා තියෙන්නේ subject එක pronoun එකක් හරි singular third person noun එකක් වෙන අවස්ථාවකදී. මේක අපි කලින් කතා කරා. ඉතින් මම මේක ආයි කියන්නේ නැහැ. මේ අවස්ථාවේදී අපි පාවිච්චි කරන verb එක irregular verb එකක් නම් බොහෝ දුරට irregular verbs සහ regular verbs වෙන්නත් පුළුවන්. regular verbs නම් ඒ verbs ඉවර වෙන්නේ S අකුරෙන්, SH අකුරෙන්, හරි CH අකුරු දෙකෙන් නම් ඒ verbs singular විදියට තියද්දී ES කියන අකුරු දෙකම එකතු කරන්න ඕන. ඉතින් අපි බලමු මුලින්ම singular regular verb එක දිහා. He always finishes his homework. singular regular verb එකක් තමයි ඒ පාවිච්චි කරලා තියෙන්නේ උදාහරණේ finish කියන regular verb එක. ඉතින් මේ regular verb එකේ අන්තිමට finish කියන regular verb එකේ අන්තිමට SH අකුරු දෙක තමයි තියෙන්නේ. ඉතින් ඒ verb එක singular verb එක බවට හරවද්දී අපි ES කියන අකුරු දෙකම එකතු කරලා finishes කියලා තමයි ලියන්නේ. ඉතින් ඊට පස්සේ උදාහරණය singular irregular verb එකකින් තමයි තියෙන්නේ. He goes to Africa once a year. ඉතින් මේ irregular verb එක singular බවට පත් කරගෙන තියෙන්නේ ES එකතු කරලා. go, goes කියන එකට හරවලා තමයි අපි මෙතන he කියන pronoun එක පාවිච්චි වෙන. ඒ කියන්නේ subject එක වෙන තැනදී භාවිතා ගන්න. ඉතින් මේ උදාහරණ දෙකේම අපිට පේන දේ තමයි singular third person pronoun එකක් භාවිතා කරලා තියෙන එක. ඊට අමතරව singular third person noun එකක් පාවිච්චි කරන අවස්ථාවකදී irregular verb එකක් හරි regular verb එකක් SH, CH නැත්නම් S අකුරෙන් ඉවර වෙනකොට අපි ES කියන අකුරු දෙකම එකතු කරනවා. S, SH, CH කියන අවස්ථා තුනෙන්ම ඉවර වෙන regular verbs වෙන්නත් පුළුවන්, irregular verbs වෙන්නත් පුළුවන්. හැමතිස්සෙම regular වෙන්න ඕනේ නැහැ. ඒකට අපිට උදාහරණයක් විදිහට කියන්න පුළුවන් catch. catch කියන එක irregular verb එකක්. ඒ verb එකේ අන්තිමට තියෙන්නේ CH කියන අකුරු දෙක. ඉතින් ඒ අවස්ථාවේදී අපි singular verb එක බවට මේක පත් කරගන්නේ ES කියන අකුරු දෙක එකතු කරලා. ඉතින් අපි බලමු මේ වගේ verbs කොහොමද plural form එකට හරවන්නේ කියලා. ඉතින් plural form එකට හරවද්දි කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්. ඒ තමයි ES කියන අකුරු දෙක අයින් කරන එක. ඉතින් මේ උදාහරණ වලින් අපිට පේන්නේ ඒක. They always finish their homework. ඉතින් ඒක තමයි පළවෙනි plural regular verb එක පාවිච්චි කරගෙන හදපු example එක. ඉතින් මෙතනදී finish කියන එක අපි plural form එකකින් තියනවා. මොකද මෙතන භාවිතා කරලා තියෙන්නේ plural form එකේ තියෙන pronoun එක. ඒ තමයි they. දෙවෙනි උදාහරණය දිහා බලවම plural irregular verb එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. They go to Africa once a year. අපි ඉස්සෙල්ලා කිව්වා වගේ go කියන්නේ plural form එක verb එකේ, goes තමයි singular form එක වෙන්නේ. ඉතින් මෙතනදී මේ go කියලා තියෙන plural form එක අපි පාවිච්චි කරලා තියෙන්නේ they කියන plural pronoun එක භාවිත කරන අවස්ථාවේදී. ඉතින් අපි ආයි මතක් කරොත් plural pronouns වෙන්නේ I, we, you and they. ඉතින් මේ වගේ plural pronoun එකක් subject එක වෙන අවස්ථාවේදී හරි plural noun එකක් ඒ කියන්නේ එක පුද්ගලයෙකුට වඩා වැඩි අවස්ථාවක් නැත්නම් ස්ථාන කිහිපයක් සතුන් කිහිප දෙනෙක් ගැන සඳහන් කරනකොට අපි පාවිච්චි කරන්නේ මේ plural verb form එක. ඉතින් මතක තියාගන්න කොහොමද ES,
singular form එකේදී එකතු කරන්නේ මොන අවස්ථාවලදීද සහ plural form එකේදී es ඉවත් කරලා තමා අපි පාවිච්චි කරන්නේ කියන එක. විශේෂ නීතියක් තියෙනවා y අකුරෙන් ඉවර වෙන verbs singular form එකේ තියද්දී. එහෙම y අකුරෙන් ඉවර වෙන verbs තියෙනවා නම් ඒ y අකුර ඉවත් කරලා I අකුර යොදලා es එකතු කරලා තමයි අපි singular verb form එක හදාගන්නේ. ඉතින් ඒක තමයි මේ කියලා තියෙන්නේ. Change y to I and add es. Also, in the case of some verbs, you have to change a y ending to an I and then add an es to form the singular verb. ඉතින් අපි මේ උදාහරණ දෙක දිහා බලමුකෝ. singular regular verb එකක් වෙන try යොදාගෙන තමයි පළවෙනි උදාහරණය පෙන්වන්න කරලා තියෙන්නේ. try කියන singular regular verb එකේ අවසාන අකුර y අකුර. ඉතින් අපි මේ y අකුර ඉවත් කරගෙන I යොදලා ඉන්පසුව es එකතු කරගෙන තමයි singular form එක හදාගන්නේ. The student tries to earn a straight A average. මෙතන student කියන subject එක singular third person noun කෙනෙක්. ඉතින් singular third person noun කෙනෙක් ඉන්නකොට subject විදියට අපි පාවිච්චි කරන verb එකත් singular form එකෙන් තියන්න ඕන. ඒ නිසා තමයි try කියන verb එකේ y අකුර ඉවත් කරලා ies කියන අකුරු තුන එකතු කරගෙන තියෙන්නේ. දෙවෙනි උදාහරණයේ දිහා බලවම එතන අපි පාවිච්චි කරලා තියෙන්නේ singular irregular verb එකක්. flies. flies කියන verb එකේ plural form එක තමයි fly. fly කියන verb එකේ අවසාන අකුර y අකුර. ඉතින් අපි මේ y අකුර ඉවත් කරගෙන ies එකතු කරගන්න ඕන singular form එකට convert කරගත්තා. He flies south for the winter. He flies south for the winter. මෙතන he කියලා තියෙන subject එක singular third person pronoun එකක්. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි තියෙන verb එක singular verb form එකකින් වෙන්න ඕන. ඉතින් ඒ නිසා තමයි fly කියන verb එක අපි singular form එකට හරවගෙන flies කියලා මේ වාක්‍යයේදී භාවිතා කරලා තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු මේ verbs දෙකම plural form එකකින් පාවිච්චි කරොත් කොහොමද වාක්‍යයක භාවිතා වෙන්නේ කියලා. ඉතින් plural regular verb එකක් විදියට අපි try කියන කලින් පාවිච්චි කරපු tries කියන singular form එක plural වලට හරවලා try කියන වචනේ වාක්‍යයක පාවිච්චි කරන විදිය අපි බලමු. The students try to earn straight A averages. Students කියනකොට ඒ තියෙන්නේ plural noun එකක්. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අපි පාවිච්චි කරන verb form එකත් plural වෙන්න ඕන. දෙවෙනි උදාහරණය දිහා බලමු. අපි මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ fly කියන plural irregular verb එක. කලින් අපි පාවිච්චි කරේ fly කියන verb එකේ singular form එක. ඉතින් දැන් plural form එක බලමු. Birds fly south for the winter. Birds කිව්වම එතන තියෙන්නේ කුරුළු ගොඩක් කියන අර්ථය. ඉතින් මේකත් plural noun එකක්. fly කියන verb එක එතකොට අපි තියන්න ඕනේ plural form එකකින්. ඉතින් මතක තියාගන්න y අකුරෙන් ඉවර වෙන verb එකක් ගත්තොත් singular form එකට හරවද්දී y අකුර ඉවත් කරලා ies එකතු කරගන්න ඕන. plural form එකෙන් තියෙනවා නම් අපි ies එකතු කරන්නේ නැහැ. අපි y අකුරම යොදාගෙන සාමාන්‍ය විදිහට භාවිතා කරනවා. ඉතින් අපි හොඳට දැනගන්න ඕන singular and plural verbs කොහොමද හදාගන්නේ කියන එක. සහ ඒවා භාවිතා කරන්නේ කොහොමද කියන එක අපි හොඳට දැනගන්න ඕන. මොකද මේවා අපි භාවිතා කරන්න ඕන අපේ O level විභාගෙදී. part 1, part 2 papers දෙකේම විවිධාකාර ප්‍රශ්න verbs වලින් අහලා තියෙනවා. ඒ ප්‍රශ්නවල singular and plural form එක check කරලා තියෙනවා. තව ඔයාලා essays ලියනකොට හොඳට මතක තියාගෙන grammatically correct sentences ලියන්න නම් අනිවාර්යයෙන්ම දැනගන්න ඕන කොහොමද singular verbs ලියන්නේ කොහොමද plural verbs හදාගන්නේ කියන එක. ඉතින් මේ කොටස හොඳට අධ්‍යයනය කරලා තේරුම් ගන්න ඕන දෙයක්. ඉතින්
මේ පාඩම අවසන් කරන්න කලින් අපි ප්‍රශ්න කීපයක් බලමු. ඉතින් මේ ඔයාලගේ O level English paper එකකින් 2019 O level English paper එකෙන් පොඩි කොටසක් තමයි අරගෙන තියෙන්නේ. ඉතින් අපි මේ පොඩි කොටස විසඳන්න බලමු. Complete the following passage using the most appropriate form of the verb given within brackets. Ramesh is a businessman. He often, first blank space, travel abroad on business trips. Last month, he, space, go on a trip to Paris in France. During the tour, he stayed at the Shangri-La Hotel in Paris. අපි දැන් කියවපු වාක්‍ය කීපයේ තේරුම තමයි රමේෂ් කියලා ව්‍යාපාරිකයෙක් සිටිනවා. ඔහු නිතරම පිටරට යනවා ඔහුගේ ව්‍යාපාරික වැඩ කටයුතු සඳහා. ඒව තමයි business trips කියලා කියන්නේ. කලින් මාසෙදී එයා ගිහින් තියෙනවා ෆ්‍රාන්ස් නැත්නම් ප්‍රංශයේ පැරිස් කියන නගරයට. ඉතින් මේ ට්‍රිප් එකේදී නැත්නම් ටුවර් එකේදී එයා ඉඳලා තියෙන්නේ ශැන්ග්‍රීලා හොටෙල් එකේ. ශැන්ග්‍රීලා හොටෙල් එක තිබ්බේ කොහෙද? පැරිස් වල. ඉතින් මේ වාක්‍ය කීපය ඇතුළතම අපිට දීලා තියෙනවා හිස්තැන් දෙකක් පුරවන්න. ඒ දෙක පුරවන්න කලින් අපි ඊතුරු වාක්‍ය ටිකක් කියවලා ඒකේ තේරුම අරන් ඉමු. Previously, he stayed at the same hotel at least 3 times. On the last day of the trip, he went to see the Eiffel Tower. It is a special monument built in 1889 to celebrate the centennial of the French Revolution. මීට පෙර අවස්ථාවේදී එයා ශැන්ග්‍රීලා හොටෙල් එකේම 3 පාරක් ඉඳලා තියෙනවා. පැරිස් ශැන්ග්‍රීලා හොටෙල් එකේ. ඉතින් ට්‍රිප් එකේ අන්තිම දවසේ එයා අයිෆල් ටවර් ප්‍රංශයේ තියෙන අයිෆල් ටවර් එක නැරඹීමට ගිහින් තියෙනවා. මේ අයිෆල් ටවර් එක ගැන තමයි ඊළඟ වාක්‍යයෙන් කියවෙන්නේ. අයිෆල් ටවර් එක කියන්නේ 1889 වර්ෂයේදී ඉදි කරන ලද ස්මාරකයක්. මේ ස්මාරකය ඉදි කරලා තියෙන්නේ ප්‍රංශ විප්ලවයට සියවසක් ගත වන අවස්ථාවේදී තමයි. ඉතින් මේක තමයි මේ වාක්‍යයෙන් කියවලා තියෙන්නේ. ඉතින් අපි බලමු දැන් හිස්තැන් තුනම පුරවන්න. He often හිස්තැනක් abroad on business trips. ඉතින් මේ අවස්ථාවේදී subject කවුද? He. He කියන subject එක අපි කලින් කතා කරා වගේ singular third person pronoun එකක්. ඉතින් මේ අවස්ථාවේදී අපි කොහොමද verb එක තියන්න ඕන? singular verb එකක් විදියට. ඉතින් අපි ඉගෙන ගත්ත නීතිය අනුව travel කියන verb එක singular form එකකින් තියද්දී travels කියලා තමා වෙනස් වෙන්නේ. He often travels abroad on business trips. S අකුර විතරයි අපි අගට එකතු කරගන්නේ. දැන් අපි දෙවෙනි එක බලමු. Last month he on a trip to Paris in France. මෙතනදී එයා කලින් මාසේ, ඒ කියන්නේ නැත්නම් ගිය මාසේ තමයි එයා ට්‍රිප් එක ගිහින් තියෙන්නේ පැරිසියට. ඉතින් ඒ කියන්නේ මේක අතීත කාල. අපි අතීත කාලයෙන් ක්‍රියාපදයක් තියනවා නම් අපි ඒක simple past එකට හරව ගන්න ඕන. මේක simple past tense එකෙන් තියෙන වාක්‍යයක් නිසා මේකට අපි verb එක තියන්න ඕන simple past එකෙන්. go කියන verb එක irregular verb එකක්ද regular verb එකක්ද කියලා අපි දැනගන්න ඕන. මේක irregular verb එකක්. මොකද go කියන එකේ past tense එක තමයි went. මේක සාමාන්‍ය නීති වලට පිට කියපු verb එකක්. ඒ කියන්නේ irregular verb එකක්. ඒ නිසා මේකේට උත්තරේ වෙන්නේ last month he went on a trip to Paris in France. හරි නේද? අපි තුන්වෙනි එක දිහා බලමු. It is a special monument space in 1889 to celebrate the centennial of the French Revolution. ඉතින් මේක හදලා තියෙන 1889 වර්ෂය කියලා කියන්නේ. ඒ කියන්නේ ගොඩාක් අවුරුදු ගානකට කලින්. ඒ නිසා මෙතනදිත් අපි තියන්න ඕන past tense එකෙන්. build කියන්නේ regular verb එකක්ද irregular verb එකක්ද කියලා අපි මුලින් බලන්න ඕනේ. build කියන verb එකක් irregular verb එකක්. සාමාන්‍ය නීති වලට අනුව නෙවෙයි simple past tense එකට අපි හරවන්නේ. build කියන verb එකේ simple past එක මොකක්ද?
built. ඉතින් අපි ඒක තමා මෙතනට යොදා ගන්න ඕනේ. ඒක තමා මේ ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ. It is a special monument built in 1889 to celebrate the centennial of the French Revolution. එතකොට ඒ වාක්‍යයේ තේරුම හරියට එනවා. ඉතින් ඒ විදියට මතක තියාගන්න කොහොමද regular irregular verbs පාවිච්චි කරන්නේ, ඒකේ simple past tense කොහොමද අපි පාවිච්චි කරන්නේ, සහ අපි කොහොමද singular third person pronoun එකක්, හරි singular third person noun එකක් තියෙදි verb එක තියන්නේ කොහොමද, නැත්නම් plural form එකෙන් verb එක තියන්නේ කොහොමද කියන එක හොඳට මතක තියාගන්න. මොකද මේ වගේ ප්‍රශ්න ඔයාලට ඔයාලගේ O level විභාගෙදී එනවා. අපි ඊළඟ ප්‍රශ්නේ බලන්න කලින් පොඩි කැලලක් ඉගෙනගෙන ඉන්න ඕන. ඒ තමයි phrasal verbs. Phrasal verbs කියන්නේ verb එකක් එක්ක preposition එකක් හරි adverb එකක් එකතු වෙලා හැදුන phrase එකක්. ඉතින් මේ phrasal verbs වලිනුත් කියවෙන්නේ ක්‍රියාවක්ම තමයි. හැබැයි වචන දෙකක් තියෙනවා ඒ verb එකේ. A phrasal verb is a phrase consisting of a verb plus a preposition or adverb. ඊළඟ වාක්‍යයෙන් කියවලා තියෙන්නේ prepositions කියන්නේ මොනවද කියන එක. Prepositions are words that show a location, either a physical location or a location in time. ඒ කියන්නේ යම්කිසි ස්ථානයක්, ඒ කියන්නේ location එකක් හඟවන, ස්ථානයක් හඟවන වචන තමා prepositions කියන්නේ. මේක සාමාන්‍යයෙන් භෞතික ස්ථානයක් වෙන්නත් පුළුවන්, නැත්නම් කාලයේ යම්කිසි අවස්ථාවක් තමා විස්තර කරන්නේ. ඉතින් common prepositions are on, in, beside, above, at, before, up, down, behind. මේවා ඔයාලා කලිනුත් ඉගෙනගෙන ඇති. තව දුරටත් අපි ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ බලමු adverbs කියන්නේ මොනවද කියලා. Adverbs describe a verb, adjective or even another adverb. They often end in ly, but it's not always true. Common adverbs are quickly, happily, badly, always, never, away and forward. ඉතින් adverb එකකින් කරන්නේ verb එකක් තව විස්තර කරන එක. නැත්නම් නාම විශේෂණයක් උනත් විස්තර කරන එක. සමහර වෙලාවට adverb එකක් තව adverb එකක් විස්තර කරන අවස්ථාවක් තියෙනවා. ඉතින් ගොඩාක් adverbs ඉවර වෙන්නේ ly කියන අකුරු දෙකෙන්. ඉතින් අපි මේවා ඕන තරම් දැකලා තියෙනවා පොත් කියවද්දී සහ අපි පාවිච්චි කරනවා. quickly, happily, badly වගේ වචන. තවත් අපි දන්නවා always, never, away and forward කියන වචනවල තේරුමත්. ඉතින් මේවත් adverbs තමයි. මේ adverbs අපිට පාවිච්චි කරන්න පුළුවන් verbs තව දුරටත් විස්තර කරන්න. ඉතින් මේ වගේ වචන verb එකකට එකතු වෙලා prepositions and adverbs verb එකකට එකතු වෙලා තමා හදන්නේ phrasal verb එකක්. ඉතින් මේ phrasal verbs වලින් ප්‍රශ්නයක් ඔයාලට ඔයාලගේ O level විභාගෙදී අහලා තියෙනවා. ඉතින් අපි ඒ ප්‍රශ්නේ ඊළඟට බලමු. මේ තමා 2017 O level විභාගෙදී අහලා තියෙන ප්‍රශ්නයක්. Fill in the blanks with the following words. ඉතින් මේ දීලා තියෙන්නේ phrasal verbs 10ක්. අපි මුලින්ම මේ phrasal verbs 10 තේරුම් ගමු. එතකොට ඔයාලට තනියෙන් උනත් පුළුවන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඉතින් පළවෙනි phrasal verb එක දිහා බලමු. Made up. Made up කියන verb එකේ තේරුම තමයි නිර්මාණය කරා. නැත්තම් හැදුවා. නැත්තම් හදාගත්තා. ඒ අර්ථය තමයි ඒකෙන් එන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් I made up my mind. මම මගේ හිත හදාගත්තා. ඒක තමයි එතන තේරුම. නැත්තම් I made up my bed. මම මගේ ඇඳ හැදුවා. එහෙම කියලා මේ phrasal verb එක භාවිත කරන්න පුළුවන්. ඊළඟ phrasal verb එක තමයි settle down. settle down කියන phrasal verb එකෙන් කියවෙන්නේ එක්ක පදිංචි වෙනවා. කොහේ හරි ගිහින් පදිංචි වෙනවා. නැත්තම් සංසුන් වෙලා හොඳ අවධානයෙන් යුතුව යම්කිසි දෙයක් කරන එකට. නිදහසේ සංසුන් වෙලා යම්කිසි තානයක වැඩක් කරන එක තමයි settle down කියන එකේ ඊළඟ තේරුම. ඉතින් මේකට අපිට කියන්න පුළුවන් I settled down and read the book. මම සංසුන් වෙලා
නිදහසේ පොත කියව කියන අර්ථය තමයි එතනින් එන්නේ. ඉතින් ඊළඟ phrasal verb එක දිහා අපි බලමු. turn back. ආපසු හැරෙනවා කියන එක තමයි ඒකේ තේරුම. ඉතින් ඒකේ තේරුම අපිට වචන දෙකෙන් උනත් තේරුම් ගන්න පුළුවන්. හතරවෙනි phrasal verb එක තමයි turned off. turned off කියන එකේ තේරුම හරිම සරලයි. ඒ තමයි නිවා දමා තිබුණා කියන එක. ඉතින් light එකක් turned off කියලා අපිට කියන්න පුළුවන්. ඒ light එක නිවා දමා තිබුණේ. turn off කිව්වොත් ඒක present tense. turned off කිව්වොත් ඒක past tense. ඊළඟ phrasal verb එක තමයි fell into. ඉතින් අපි ඒක බලමු. මේ phrasal verb එකේ තේරුම වෙන්න පුළුවන් යම්කිසි ස්ථානකට වැටුණා කියන එක. ඉතින් මේ වැටෙනකොට බලකට විතරක් නෙවෙයි සමහර වෙලාවට අපි බර කතාවකටත් වැටෙනවා. ඒ වගේ වෙලාවටත් අපි මේ fell into කියන phrasal verb එක පාවිච්චි කරනවා. 6 වෙනි phrasal verb එක තමයි ran into. මේකේ තේරුම තමයි අහම්බෙන් යම්කිසි කෙනෙක් හම්බුණා කියන එක. ran into. I ran into Mrs. Silva. මට අහම්බෙන් Mrs. Silva හම්බුණා. මේක තමයි ran into කියන එකේ තේරුම. අපිට මේ ran into කියන phrasal verb එක තව පාවිච්චි කරන්න පුළුවන් බිත්තියක ගිහින් හැප්පුණා කියන්න උනත්. I ran into the wall. එහෙම කියලාත් අපිට කියන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදීත් ran into කියන phrasal verb එක පාවිච්චි කරනවා. එතනදී තේරුම තමයි යම් කිසි දෙයක් සමග අහම්බෙන් ඝට්ටනය වුණා කියන එක. ඉතින් අහම්බෙන් හම්බුන එක නැත්නම් ඝට්ටනය වෙන එකට අපිට ran into කියන phrasal verb එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ගත්තොත් took off කියන phrasal verb එකේ තේරුම තමයි යම් කිසි තැනකින් පිටව යනවා කියන එක. ඒක තමයි took off කියන එකේ තේරුම. ඉතින් මේක අපිට විවිධ උදාහරණ වලට යොදලා බලන්න පුළුවන්. ඊළඟ phrasal verb එක called off. මේ called off කියන phrasal verb එකේ තේරුම තමයි යම්කිසි දෙයක් නතර කළා. නැත්තම් කල් දැම්මා. මේක කලින් සිද්ධ වුණ දෙයක්. ඒක නිසා තමයි called කියලා simple past එකකින් තියෙන්නේ. නතර කරා හෝ කල් දැම්ම කියන එක තමයි මේකේ තේරුම. make for කියන ඊළඟ phrasal verb එකේ තේරුම තමයි යම්කිසි දෙයක් සිදු වෙන්න නම් අපි කළ යුතු දෙයක් කියන අර්ථය තමයි එතන එන්නේ. නැත්නම් යම්කිසි දෙයක් සිදු වෙන්න නම් සිදුවිය යුතු දෙයක්. ඉතින් ඉංග්‍රීසියෙන් කිව්වොත් help to make something possible. අපි අවසාන phrasal verb එක දිහා බලමු. ඒ තමයි got up. got up කියන එකේ තේරුම හරිම ලේසි. ඒක තේරුම තමයි නැගිට්ටා කියන එක. ඉතින් මේ phrasal verbs පාවිච්චි කරලා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බලන්න. මේකේ උත්තර අවසානයේදී පෙන්නලා තියෙනවා. මම හිතනවා ඔයාලට ලැබුණු දැනුමින් මේ ප්‍රශ්නෙට හොඳට පිළිතුරු දෙන්නට හැකි වුණා කියලා. ඒත් එක්කම තවදුරටත් phrasal verbs ගැන තියෙන දැනුම වැඩි කරගන්න පුළුවන් වැඩිපුර භාවිතා කරන එකෙන් සහ කියවීමෙන්. ඉතින් ඔයාලගේ දැනුම තව phrasal verbs ගැන වැඩි කරගන්න. මොකද මේ තියෙන්නේ හරිම පොඩි phrasal verbs ප්‍රමාණයක්. තව ගොඩාක් තියෙනවා. ඒව ගැනත් ඔයාලා දැනගෙන ඉන්න ඕන O-level විභාගෙට. මොකද මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. සහ essays වගේ ලියද්දී ඔයාලට මේ phrasal verbs භාවිතා කරන එකෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඉතින් තවදුරටත් phrasal verbs ගැන දැනුම වැඩි කරගන්න. Introduction to Grammar කියන පාඩමේ අවසානයේ තමයි දැන් අපි ඇවිත් ඉන්නේ. ඉතින් අද අපි ඉගෙන ගත්තා sentence එකක components මොනවද? subject, object, verb. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා verb වර්ග. regular and irregular verbs, be verbs, phrasal verbs, and how verbs change in the singular and plural form. ඉතින් මේ අපි ඉගෙන ගත්ත දේවල් ගැන තවත් කියවලා දැනුම වැඩි කරගෙන ප්‍රශ්න වලට තව තවත් උත්තර ලියලා නංගිලා මල්ලිලා හොඳට O-level විභාගයට මුහුණ දෙන්න. ඉතින් ඔබ සියලු දෙනාටම සුබ දවසක්.